අයබෝවන් ප්‍රබෝධමත් සන්ධ්‍යාවක් මේ සුන්දර සන්ධ්‍යාවේ හිතට දහම් රසය කරන්නට සුපුරුදු විදියටම අදත් අපි සූදානම් වෙනවා ඉරිදා සිත්නෙත් අසපුවෙන්. ඉතින් අද ඉරිදා සිත්නෙත් අසපුව ආරම්භ කරන මොහොතේ බෞද්ධ ප්‍රබෝධය හිතෙහි ජනිත කරමින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අසීමිත ගුණ සමුදායක් වර්තමාන බෞද්ධයන්ගේ හදවත් තුල ස්ථාපනය කරන්නට, ඒ ශ්‍රද්ධාව අචල ශ්‍රද්ධාවක් බවට පත් කරන්නට අනුශාසනාවන් සිදු කරමින් අපේ ජීවිත තුළට බුදුරජාණන් වහන්සේ ගෞරවයෙන් සමීප කරවන ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමකටයි ඉරිදා සිත්නෙත් අසපුව වෙනුවෙන් අපි ආරාධනා කරන්නට යෙදුනේ. ඒ අපේ ගෞරවනීය ආරාධනයෙන් අද සිත්නෙත් අසපුව වෙනුවෙන් වැඩමවා වදාළ බෙලිහුල් ඔය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී අභිධර්ම කතිකාචාර්ය ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය බලංගොඩ රාධ ස්වාමින් වහන්සේ ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමින් උන්වහන්සේට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා ඉරිදා සිත්නෙත් අසපුවේ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඉරිදා සිත්නෙත් අසපුවෙන් මිහිරි බුදුබණ පදයක් ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන ඔබ සියලු දෙනාටම අද දවසේ උතුම් ධර්ම දාණය ලබා දෙන්නේ අම්බලන්ගොඩ පටබැඳි මුල්ල මුහුදු වෙරළ පාරේ අංක 26න් 1 B නිවසේ පදිංචි PL ප්‍රේමදාස මහත්මයා දූවරු බෑනාවරුන් ඇතුළු පවුලේ සියලු දෙනාම එකතු වෙලා උතුම් ධර්මාවබෝධය ලබාගෙන සසර දුකින් අත මිදෙන්නට මේ පින හේතු වේවා කියලායි මේ උතුම් ධර්ම දාණය ලබා දෙන්නේ. දැන් අපි මේ මිහිරි බණපදය ශ්‍රවණය කරන්නට දෙවියන්ටත් ආරාධනා කරලා ධර්ම දේශනාව ආරම්භ කරමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරිගෝතමස්ස පිරිසිදු සිල් කඳ සමුදුර සේමා නිසල සමාධිය මිහි කත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා මෝහන්ධකාරේසු සූර්යෝපමස්ස සංසාර සෝතේසු සේතෝපමස්ස දෝසප්පවාහේසු මේඝෝපමස්ස නමාමි සිරසා ධම්මාම තස්ස මොහන්දුර සිඳලන ලාහිරු සේමා සසර දියඹ මැද පහොරක් සේමා කෙලෙස් කිලුටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිනිපා වේවා පටිපත්ති සාරේසු සම්මාඨිතස්ස උජ්ජෝ භූත මග්ගේසු යානාගතස්ස
කුසලේසු ධම්මේසු ඛෙත්තෝපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිළිවෙත් සරුවේයි සුවඳක් සේමා දම් රස දන වයි මිහිරක් සේමා පින් ගඟ ගලනා නිම්නය සේමා මහ සංගරුවනට පිනිපාවේවා සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තු ගරු ධම්ම ගරු සංඝේච තිබ්බ ගාරවෝ සමාධි ගරු ආතාපි සික්ඛාය තිබ්බ ගාරවෝ කල්යාණ මිත්තෝ සුවචෝ සප්පතිස්සෝ සගාරවෝ අභම්බෝ පරිහානාය නිබ්බානස්සේව සම්තිකේති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, දොරින් දොර නැගී සඳ මඩලක් වන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මුලපටන් අග දක්වාම මලින් පිරී ගිය පරසතු රුකක් සදිසිව දෙවි මිනිසුන්ගේ සිතට නෙතට ආහ්ලාදය ජනනය කළ ධර්මරාජයන් වහන්සේ වෙනසක් නැති මහ කරුණාව හැම සත වෙත කරුණාවෙන් පතුරවා හරින ලද ධර්මරාජයන් වහන්සේ නිකලස් විරාගී හදවතේ යසිරියෙන් ලෝසතුන් සුවපත් කළ බුදුරජාණන් වහන්සේ අනන්ත සසරක බිහිසුණු දුක ගැන කරුණාවෙන් තෝරා පහදා දුන් බුදුරජාණන් වහන්සේ ඉපිද මෙරි මෙරි යන භව ගමනේ નિසරු බවක් නිර්වාණේ යම සැනසෙල්ලත් අප වෙත සමීප කළ ධර්මරාජ බුදුරජාණන් වහන්සේ සමකල්හි නොවෙනස් කරුණාව නොවෙනස් මහා මෙත්සිත නොවෙනස් වූ මහා මුදිතාව උතුරා පැන නැගී ධර්මරාජ බුදුරජාණන් වහන්සේගේ හද මඩලින් ගලා ආ මිහිරි බණ පදයක් ශ්‍රවණය කරන්නට වාසනාව පෑදීම අප සතු මහා භාග්‍යයක්මයි. ඔබට මට මේ ලෝකෙ වෙන පිළිසරණක් නෑ බුදුරජාණන් වහන්සේ හැර. අතීතයේ කාටත් අනාගතයේ හැමෝටමත් එකම පිහිට උනේ භාග්‍යවතුන් වහන්සේ පමණයි. පාළු අඳුරු ජීවිත අර්ථයෙන් පුරවාලු ධර්මරාජ බුදුරජාණන් වහන්සේට සමකල්හි අපගේ নমස්කාරයම වේවා කියලා හිතන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ සුරක්තවර පාපියුම් සිතින් මවාගෙන බලන්න ඕන. මුව මඩලේ පටන් සිරිපතුල් දක්වා, සිරිපතුල් වල පටන් මුව මඩල දක්වා ඒ සම්බුදු රන් බඳෙහි අසිරිය දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ පවා මවිතයට හේතුවක්. බ්‍රහ්ම රාජයෙකුගේ බඳු ශ්‍රී ශරීරය, මුතු කැට පරයන බබලන දන්ත ධාතුන් වහන්සේලා, පුරසඳ පරයන සොමි ගුණයෙන් පිරී ගිය මුව මඩල, අභිනීල නෙතු සංගල, ඌර්ණ රෝම ධාතුවෙන් අලංකාර වූ රන් පටක් සදිසි නලල් මණ්ඩලය, ධම්මිල්හාරී අභිනීල කේශ කලාපය, කින් අහස් කුසට පැන නගින සීර්ස ප්‍රභාව හේවත් ආලෝක ධාරාව මෙව්ව හිතින් මවාගෙන බලන්න පුරුදු වෙන්න ඕන. පුදුම විදියට හිතේ පැහැදීම ඇති වෙනවා. වැරදි සිතුවිලි වැරදි කල්පනාවන් හිත ඇතුලේ තබාගෙන කල් මරනවා වෙනුවට
මේ වගේ පිවිතුරු සිටිවිල්ලක් එක්ක ජීවත් වන කෙනාගේ ජීවිතය මොන තරම් ලස්සන වෙනවද? මේ ඇහෙන සෑම බණපදයක්ම ඔබ ඔබේ ජීවිතයට ගලපා ගන්න බලන්න. මේ ප්‍රකාශ කරන ආකාරයෙන් ශාස්ත්‍රෝන් වහන්සේ හඳුනාගත්තොත් ඔබේ දිවි මගේ ඔබ මහා ජයක් ලැබූ කෙනෙක්මයි. පෙරදුනත් දිනුවත් ජයග්‍රහණයක් ලැබෙන එකම තැන තථාගත ශාසනයනේ. බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට ආරාධනා කළේ ශ්‍රද්ධාවෙන් මා වදාරන ධර්මය අසන්න කියලා. ශ්‍රද්ධාව නැති කෙනෙකුට කොපමණ බණපද ඇසුණත් හිතට යන්නේ නැහෙනි. එනිසා ඔබ ඔබේ සිතේ ශ්‍රද්ධාව සීමා අතික්‍රාන්තව දියුණු කරන්න. මේ වගේ කාලයක මිනිස් ලෝකේ ජීවත් වෙන්න තියෙන්නේ අපට බොහොම සීමිත දින ගණනයිනේ. ඒ දින ගණන තුල වැරදි පාරවල් වල යන්න හොඳ නෑ. වැරදි අදහස් අනුගමනය කරන්නත් හොඳ නෑ. තනි වූ දාට වැරදුන දාට අපේ පිටට කවුරුවත් නැති වෙනවා. එහෙම වුණොත් ඔබට මොනවා තිබුණත් මොනවා නොතිබුණත් මොන තරාතිරමක කෙනෙක් වුණත් බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඒකක්වත් අදාළ වන්නේ නැහැ. ධර්මය සංඝ රත්නය සරණ යන්න ඒ එකම දෙයක්වත් අදාළ වන්නේ නැහැ. පින්වතුනි, අද අපි මේ උතුම් ධර්ම කතාවේදී ඔබට කියා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ ඔබේ ජීවිතයෙහි නොපිරිහීම පිණිස. ඔබ යම් අරමුණකින් නම් බුදුරජාණන් වහන්සේ සරණ ගියේ, මේ උතුම් බුදුසසුන ඔබේ සැනසෙල්ල ලෙස ඔබ තෝරාගත්තේ, එහි උතුම් දියුණුව ලබා ගන්නට හේතු වන කරුණු 7ක් පිළිබඳව ඔබට කියා දෙනවා. ගලපාගෙන බලන්න මගේ ජීවිතේ මේ කරුණු තියෙනවද? නැත්නම් හදා ගන්න ඕන. තියෙනවා නම් දියුණු කර ගන්න ඕන. හැමෝටම දැන් අවස්ථාව විවර වෙලානේ තියෙන්නේ. ඔබේ සවන් යුග ඇහෙනවා. මිහිරි බණපදයකුත් ඔබට අසන්න වාසනාව ලැබිලා තියෙනවා. හිතන්න පුළුවන් නුවණකුත් ලැබිලා තියෙනවා. බලන්න මොනතරම් වටිනා කරුණු එකතුවක්ද. තිරිසන් ලෝකෙ නෙමෙයි ඔබ දැන් ගත කරන්නේ. പ്രേත අසුර අපායක නෙමෙයි ගත කරන්නේ. ඊ타ත්ම උසස්යයි කිව යුතු, ධර්මාවබෝධයට තෝතැන්නක් යයි කිව යුතු මිනිස් පුරේට ඇවිල්ලා සංසාරේ කලපින් ඇති කෙනෙකුට පමණයිනේ තථාගත ධර්මය ඇහෙන්නේ. මේ වගේ කාලයක ඔබ මේ මහ පොළවේ පුණ්‍යවන්ත කෙනෙක්. ඒ පින පිරිහෙලා ගන්න හොඳ නෑ. දියුණු කර ගන්නට ඕන. ඒ වෙනුවෙන් තමයි මේ උදාර බණපදයේ ඔබේ ශ්‍රවණට සමීප වෙන්නේ. යුගයෙන් යුගයට සිතින් සිත සුවපත් කළ ධර්මරාජ බුදුරජාණන් වහන්සේට යම් කිසි කෙනෙක් මේ ලෝකේ ගරු කරනවා, සත්තු ගරු, ඒ තථාගතයන් වහන්සේගේ අතිශයින් පාරිශුද්ධ නික්ලේශී හදමඩල වනාරණක් නම් ඒ වනාරණ සිසාරා හමායන මද පවනක් සදිසි. ශ්‍රී සද්ධර්මය මිහිරි බුදුබණ පද මේ ලෝකෙට මතුවලා ආවේ සුදෝසුදු බුදුරැස් ධාරාවට මුසු වෙලා. මහනෙල් මල් සුවඳ හාත්පස පැතිරිලා යනවා. දිගන්තයේ සුවඳවත් වෙනවා. සිරේ මුව මඩල විවර වෙනකොට සුවඳ සුමුගක්, සුවඳ කරඬුවක් විවර කරනවා වගේ. බලන්න, අනන්ත සංසාරෙහි වාක් සුචරිතේ පිරුවා. ප්‍රියසින් ලෝකෙ දිහා බැලුවා. මිහිරි ආමන්ත්‍රණයෙන් ලෝසතුන්ගේ දුක්ගිනි නිවාලන්නට වෙහෙසුණා. ඒ පින් බලය නිසානේ එවන් සුවඳ සිරි මුව ගැබක් ලැබුණේ අප භාග්‍යවතුන් වහන්සේට. ඒ මුව ගැබින් හමා ආමද පවන ශ්‍රී සද්ධර්මයයි. ඒ ධර්මයට යම් කිසි කෙනෙක් ගරු කරනවා. සංඝේත තිබ්බගාරවෝ, සංඝ රත්නය කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දරු පරපුරනේ. ඒ දරු පරපුරටත් ශීර්ෂ ප්‍රණාම සහිතව අත්‍යාදර ගෞරවයෙන් සලකනවා. සමාධි ගරු, ඒ වගේම සමාධියටත් පුදුමාකාර ගෞරවයක්. කැමැති සමාධිය වඩන්න, භාවනා කරන්න කැමැති. ආතාපි, ඒ සඳහා හොඳ වීරයකින් කටයුතු කරනවා. සික්ඛාය තිබ්බගාරවෝ, සීලය ගැන දැඩි ගෞරවයක් හිතේ තියෙනවා. කුඩා ගෞරවයක් නෙමෙයි, දැඩි ගෞරවයක්. ඒ වගේම කල්යාණ මිත්‍රෝ, කල්යාණ මිත්‍රයා සොයසොයා ඇසුරු කරනවා. සුවචෝ, හරිම කීකරුයි. ගරු බුහුමන් දක්වනව ගරු කළ යුත්තාට. සගාරවෝ, ගෞරවනීය ලෙස තෙරුවන් වහන්සේලා ඇසුරු කරනවා. එවන් කෙනෙක් අභබ්බෝ පරිහානාය, පිරිහෙන්නේ නැහැ. නිබ්බානස්සේව සම්තිගේ, නිවන සමීපයටම මොහොතින් මොහොත ගමන් කරනවා. චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වා. මේ කරුණු ටිකයි අද මේ බණ කතාවෙන් කෙටියෙන් නමුත් ඔබට කියා දෙන්නේ. දවසක් දා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ
සවැත් නුවර දෙව්රම් වනාරණේ වැඩ ඉන්නකොට රාත්‍රී කාලයේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න දිව්‍ය ලෝකේ ආනුභාව සම්පන්න දෙවි කෙනෙක් ආවා. හැමදාකම වගේ බුදුරජාණන් වහන්සේ බලන්න සුපිපිසුවඳ මල් පරසතු මදාරා නෙලාගෙන දෙවිවරු වෙනවා. දිව්‍ය ලෝක වලින් බ්‍රහ්ම රාජවරු වෙනවා. මේ සක් වලින් පමණක් නෙමෙයි, තදාසන්න දසදහසක් සක් වලින් ඉන් ඔබෙහි පීඨ සක්වල වලල්ලෙන් පවා දෙවිවරු බ්‍රහ්ම රාජවරු බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න එනවා. ඔවුන්ට වෙන පිළිසරණක් නැහැනේ භාග්‍යවතුන් වහන්සේ හැර. එනිසා බුදු පුදයට එන්නේ වැල නොකැඩී. ඒ අතර හිටපු එක්තරා ආනුභාව සම්පන්න දිව්‍ය කුමාරයෙක් තථාගතයන් වහන්සේ වෙත ඇවිල්ලා සිරිපා කමල් වන්දනා කළා. ගෙනෙන ලද පරසතු මදාරා මල් පූජා කරලා එකත් පසෙක හිටගෙන වන්දනා කරගෙන බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩල දෙස බලාගෙන අප්‍රමාණ සතුටකින් ඒ දිව්‍ය කුමාරයා ප්‍රකාශ කරනවා, සත්තිමේ භන්තේ ධම්මා භික්ඛුනෝ අපරිහානාය සංවත්තන්ති. ස්වාමීනි, කරුණු 7ක් තියෙනවා. ඒ කරුණු 7 වැඩුණොත් ඒ භික්ෂුව පිරිහෙන්නේ නැහැ. භික්ෂුණිය, උපාසකතුමා, උපාසිකාව පිරිහෙන්නේ නැහැ, දියුණුවටමයි ගමන් කරන්නේ. කතමේ සත්ත මොනවද ස්වාමීනි? ඒ 7. සත්හොගාරවෝ, යම් ශ්‍රාවකයෙක් බුදුරජාණන් වහන්සේට ගරු කරනවා නම්, ධම්මගාරවෝ ධර්මයට ගරු කරනවා නම්, සංඝගාරවෝ සංඝ රත්නයට ගරු කරනවා නම්, සික්ඛාගාරවෝ ශික්ෂාවට ගරු කරනවා නම්, සීලයට ගරු කරනවා නම්, සමාධිගාරවතා සමාධියටත් ගරු කරනවා නම්, සෝවචස්සතා කියන දේ අහන සුවච කෙනෙක් නම්, කල්යාණ මිත්තා කල්යාණ මිත්‍රයා නැති කෙනෙක් නම්, මෙන්න මේ කරුණු ඉමේ කෝ භන්තේ සත්ත ධම්මා භික්ඛුනෝ අපරිහානාය සංවත්තන්ති. මේ කරුණු 7 යම් හදවතක රැඳී තිබේ නම් එයා පිරිහෙන කෙනෙක් නෙමෙයි. මෙලොවින්ද දිනනවා, පරලොවින්ද දිනනවා, සසරත් දිනනවා. බලන්න, දිව්‍ය කුමාරයෙක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළේ මේ කරුණු ටික ඒ දිව්‍ය කුමාරයාගේ අත්දැකීමෙන්මයි. ඔහු දකින්නට ඇති බුදුරජාණන් වහන්සේ සරණ ගිය අයට ලැබෙන අසීමිත සැනසීම. දෙවි කෙනෙකුට සාමාන්‍යයෙන් මිනිස් ලෝකයෙන් කෙනෙක් චුත වුණාට පස්සේ කොහෙද උපදින්නේ කියලා බොහෝ දෙනෙකුට පේනවා. හැම කෙනෙකුටම නෙමෙයි. දිව්‍ය ලෝකයක උපන්නද, මිනිස් ලෝකේ තැනක උපන්නද, එහෙම නැත්නම් දුගතියේ ඉපදුනාද කියලා බොහෝ සෙයින් දෙවියන්ට දකින්න පුළුවන් කර්මජ 이르දියක් හැටියට. ඉතින් මේ දිව්‍ය කුමාරයා දකිනවා යමෙකුගේ හදවතේ මේ කරුණු 7 තියෙනවා නම් කිසිදාක පිරිහෙන්නේ නැහැ කියලා. මේ කාරණා ටික බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරලා නැවත වතාවක් සිරිපතුල් වන්දනා කළා. සිරිපතුල් වන්දනා කරලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න පරයන්කේ වටේට 3 වාරයක් ප්‍රදක්ෂිනා කළා. දෑත නළලේ තබාගෙන ප්‍රදක්ෂිනා කළා බුදු ගුණ කියමින්. බුදු ගුණ කියලා තත්ථේවන්තර ධායි. එතන අතුරුදන් වෙලා දිව්‍ය ලෝකේ පහළ වුණා. පින්වතුනි, පසුදා ධම් සභා මණ්ඩපයේදී සුවිශාල ආර්යයන් වහන්සේලා, මගපලලාභී උතුමන් වහන්සේලා ඉදිරියේ බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඩල විවර වෙලා මේ කතාව, මේ ප්‍රවෘත්තිය කාටත් ඇසෙනසේ දේශනා කොට වදාලා. ඊයේ රාත්‍රී කාලයේ දිව්‍ය කුමාරයෙක් මා වෙත ඇවිල්ලා මගේ ශාසනයට ආපු කෙනෙකුට නොපිරිහි ඉන්න නම්, පිරිහෙන්නේ නැතුව මෙලොව දිනන්න නම්, පරලොව දිනන්න නම්, සසර ජය ගන්නට නම් මෙන්න මේ කරුණු 7 තිබිය යුතුයි කියලා මා ඉදිරියේ ප්‍රකාශ කළා කියන මේ කතාව සියලු දෙනාටම ඇසෙනසේ මිහිරි බඹ ഘോഷාව පතුරවලා දේශනා කළා. ඒ වෙලාවේ සාරිපුත්ත ධර්මරාජ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක උතුමන් වහන්සේ ඒ බණ පිරිස අතරින් නැගී සිටියා. නැගිටලා සිවුර ඒකාංශ කරලා සිරිපා කමල් වන්දනා කළා. වන්දනා කරලා සාරිපුත්ත ස්වාමින් වහන්සේ බුදු සිරි මුව මඩල දෙස බලාගෙන ප්‍රකාශ කරනවා, ඉමස්ස කෝ අහම් භන්තේ භගවතා සංකිට්ඨේන භාසිතස්ස එවං විද්ධාරේන අත්තං ආජානාමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ
භාග්‍යවතුන් වහන්සේ කෙටියෙන් ඔය දේශනා කරපු බණපදයෙහි අර්ථය මට විස්තර වශයෙන් වැටහෙනවා. මට විස්තර වශයෙන් අවබෝධ වුණා ස්වාමීනි. අවසරයි මට මා වටහාගත් කරුණු ටික භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරන්න. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබුණානේ. ඒ වෙලාවේ සාරිපුත්ත ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා සංඝ පිරිසටත් ඇහෙන ලෙස ඉද භන්තේ භික්ඛු අත්තනාච සත්තුගාරවෝ හෝති. ස්වාමීනි මේ උතුම් බුදු සසුනේ ශ්‍රාවකයෙක් බුදුරජාණන් වහන්සේට අසීමිතව ගරු කරනවා. අසීමිත ගෞරවයක් හදවතේ හිතන සිටිවිල්ලට බුදුරජාණන් වහන්සේ සිහි වෙනවා. බලන දිශාවේ තථාගතයන් වහන්සේ මැවි පෙනෙනවා. ඒ පරිදි බුදු ගුණ වැඩිච්ච කෙනාට හිතට කෙලෙස් සිතක් ආවොත්, රාගයක් ඇති වුණොත්, ද්වේෂයක් ඇති වුණොත්, ඉරිසියාවක් මසුරුකමක් නමුත් ඇති වුණොත් සිහි වෙනවා මා සරණ ගිය බුදුරජාණන් වහන්සේ මේ හැම පාප මලයක්ම දුරු කරලා දාලා ලෝතුරා බුද්ධ රාජ්‍යයට වැඩම කළානේ. මම ඒ සිරිපතුල් සරණ ගිය ඒ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණයෙන් සැනසෙන ශ්‍රාවකයෙක්නේ. මමත් මගේ හිතට පව් අකුසල් දහම් ඇති කරගන්න හොඳ නැහැ. හිත පිරිසුදු කරගන්න ඕන. බලන්න ශාස්ත්‍රෝන් වහන්සේ ගැන ගෞරවය තියෙනකොට මොන්න තරම් අපිට සැනසීමක් ලැබෙනවද කියලා. හැම අකුසලයක්ම දුර හැර දාලා හැම කුසලයක්ම වඩා ගන්න තිබිය යුතු පළමු සුදුසුකම කුමක්ද කියලා ඇහුවොත් සත්තුගාරවතා කියලා ඔබ කියන්නේ. බුදුරජාණන් වහන්සේට ගරු කරන බව. බුදුරජාණන් වහන්සේට මුළු ජීවිතයෙන්ම පූජා කරලා යම් කෙනෙක් මේ ලැබිච්ච අල්ප ස්වල්ප මිනිස් ජීවිතය තුළ අදිෂ්ඨාන සීලීව මිය දෙන මොහොත දක්වාම අවසන් සුසුම්පද මේ වාතලයට මුසු වෙන්නට තව වැඩි කාලයක් අපට නැහැනේ. ඒ මොහොත දක්වාම බුදුරජාණන් වහන්සේ ගැන අත්‍යාදර ගෞරව බහුමානයකින් ප්‍රේමයකින් ආදරයකින් ඔබ පසු වෙන්න. එය බුද්ධාලම්බන ප්‍රීතිය උපදවන මාවතයි. එයම බුද්ධානුසති භාවනාවයි. නිවන් දකින ශ්‍රාවකයා හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ සිරිපා තැබූ මහවතේ ගමන් කරන්නට ඕන. මේ සංකර ලෝකයෙන් හිත මුදවාගෙන ඔබ යන්න එදා දෙව්රම් විහාරයට, පූර්වාරාමයට, ඉසිපතන මිගදායට, මුවර මහපායට, කපිලවස්තු පුරනුවර නිග්‍රෝධාරාමයට, සීත වනයට, ජීවකම්බ වනයට, ඉසිගිලි පර්වත ප්‍රාන්තයට, ගිජුකුළු පර්වතයේ තිබ්බ සුවඳ කුටියට ඔබ සිතින් යන්න. ගිහිල්ලා බලන්න එදා බුදුරජාණන් වහන්සේ, මහරහතන් වහන්සේලා, උපාසක උපාසිකාවරු කොහොමද කටයුතු කළේ කියලා. එතකොට ඔබට වැටහෙවි ඒ උතුමන්ගේ ජීවිතයේ සුවඳ, ඒ උතුමන් ජීවත් වෙච්ච රටාව, ඒ උතුමන් ලෝකෙ ගැන හිතපු විදිහ, ඒ උතුම ජීවිතය ජය ගන්නට, සසර ජය ගන්නට චින්තනය හසුරුවාගත් විදිහ. එහෙම නැතුව කවදාකවත් ඔබේ ඇසට පෙනෙන මේ ලෝකයට, කනට ඇසෙන දේවල් වලට මුලාවටපත් වෙලා ඉඳගෙන මේ උතුම් ශාසනය කෙරෙහි සිත පහදවා ගන්න හැටුව හැදුවට ඒක පවතින්නේ නැහැ. ඒ නිසා කිසිදාක රැවටෙන්න එපා. මේ එකම මවාපෑමකටවත් කිසිදාක මුලා වෙන්නට එපා. මේ ලෝකයේ ඔබ ජීවත් වන කුඩා කාලයට අත්දැකීම් වශයෙන් සම්බන්ධ වෙලා තියෙන දේවල් තියෙනවනේ, කාම වස්තුන්, කාම ධර්මතා. ඒ දේවල් වලට වසඟ වෙන්න එපා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් සැනසෙන්න නම් මේ විදිහට හිතන්නම වෙනවා. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට ඇසෙනසේ මේ ප්‍රකාශ කරන්නේ, ස්වාමීනි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්, භික්ෂුවක් වේවා, සිව්වනක් පිරිසේ කෙනෙක් තථාගතයන් වහන්සේට අසීමිත ගරු කරනවා. ඒ විතරක් නෙමෙයි, සත්හෝ ගාරවතායච වන්නවාදී. බුදුරජාණන් වහන්සේට ගරු කිරීමේ වටිනාකම ගැන කතා කරනවා. බුදුරජාණන් වහන්සේට අවනත වීමේ, ඒ උතුම් ගුණකඳ සිහි කිරීමේ, ශ්‍රද්ධාවේ වටිනාකම නැවත නැවත වර්ණනා කරමින් පසසනවා. බලන්න මේ ස්වාමින් වහන්සේ මොනතරම් ශ්‍රද්ධාවන්තයිද, අහෝ කොච්චර ලාභයක්ද. බලන්න මේ සාමණේර ආයස්මතුන් වහන්සේ මොනතරම් ශ්‍රද්ධාවන්තයිද. ශ්‍රද්ධාවෙන් වත් පිළිවෙත් කරනවා. උදේ හවා දිනකට 3 වතාවක් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා බියස වන්දනා කරනවා.
සෑම වෙලාවකම සිහියෙන් නුවණින් ගත කරන්නට උත්සාහවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ අග්‍රස්ථානෙහි තබාගෙන තම ජීවිතයේ පිළිවෙත් සම්පාදනය කරනවා ධර්මාවබෝධයෙන් සැනසෙන්න. ඒ විදිහට ශ්‍රද්ධාව තියෙන කෙනාගේ ශ්‍රද්ධා මහත්වය ගැන වර්ණනා කරනවා. සත්තුගාරවතාය වන්නවාදී කිව්වේ එයයි. ඒ වගේම යේ චඤ්ඤේ භික්ඛූන සත්තුගාරවා තේච සත්තුගාරවතාය සමාදපේති. බලන්න සැබෑ ශ්‍රද්ධාවන්තයා කරන්න ඕනි මොනවාද කියලානේ මේ කියා දෙන්නේ. මා හෝ වේවා අසා සිටින ඔබ හෝ වේවා සැබෑ ශ්‍රද්ධාවක් වඩවා ගන්න කැමති වෙනවා නම් මේ විදියට හැසිරෙන්නට ඕන. තමනුත් ශ්‍රද්ධාවේ පිහිටලා බුදුරජාණන් වහන්සේට අපමණ ගරු කරමින් බුදුරජාණන් වහන්සේට ගරු කිරීමේ වටිනාකම ගැන ಗುಣ කියමින් ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේට ගරු නොකරන කෙනෙක් වේනම් ඒ ගරු නොකරන කෙනා ගරු කරන කෙනෙක් බවට පත් කරන්නට ඕන. එය නිකං කරන්නට බෑ. බලහත්කාරයෙන් කරන්නත් බෑනේ. කරුණාවෙන් මෛත්‍රියෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ කියා දෙන්න ඕන. ඔබ මිනිස් ලෝකෙට ආපු කෙනෙක්. හිස් අතින් මැරෙන්න එපා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණා. සුවිශාල ධර්ම රාජ්‍යයක් බිහි කළා. ඒ ධර්ම රාජ්‍යයේ සමාජිකයෝ අවිහිංසාවෙන් පිරී ගිය පිරිසක්. කිසිදාක ධර්ම රාජයන් වහන්සේ වෛර කරන්නාට පෙරලා වෛර කරන්න කිව්වේ නෑනේ. රාගයට රාගයෙන් පිළිතුරු දුන්නේ නෑ. රාගයට විරාගය, වෛරයට මෙත්සිසිල, ඊර්ෂ්‍යාවට මුදිතාව මේවා බුදුරජාණන් වහන්සේගේ හදවතේ පැන නැගිච්ච ගුණ ධාරාවන්. ශ්‍රාවකයන්ටත් මේ ගුණයෙහි ඇසුර ලැබුණා. ශ්‍රාවකයොත් විරාගී වුණා. මෙත්සිසිලෙන් පිරී ගිය සිතත් වුන් බවට පත් වුණා. මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ ලෝකයට අපමණ සැනසීමක් උදා කරලා දුන්නා. මේ විදිහට බුදු ගුණ කියා දෙන්නට ඕන. ඔබ ඔබේ සමීපයේ ඉන්න හැම කෙනෙකුටම කරුණාවෙන් තෝරලා දෙන්නට ඕන. ඒන් අදහස් කරන්නේ නෑ හැම කෙනෙක්ම පිළිගනීවි කියලා. නමුත් ඔබ ඔබේ යුතුයකම ඉෂ්ට කරන්න. ඔබේ යුතුයකම ඉෂ්ට කළොත් ඔබ ඔබේ ඥාතියාට, ස්වාමියාට, භාර්යාවට, දරුවන්ට, හිතවතුන්ට සැබෑම ආදරයක් තියෙනවා නම් හුරතල් වචන කියන එක නෙමෙයි, බොළඳ කතා කියන එක නෙමෙයි, ලාමක දේවල් වලට වුන් ඈඳා ගන්න එක නෙමෙයි කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවන්න. වෙන මොනවා නොකලත් ඒ දේ කළොත් ඔබ මේ සමාජයට අසාමාන්‍ය සේවයක් කරපු කෙනෙක් වෙනවා. එනිසා මේ කරුණ හොඳට සිතට ගන්න. ඔබ මිය දෙන්නට කලින් ශ්‍රද්ධාව නැති 10 දෙනෙක්වත් ශ්‍රද්ධාවේ පිහිටවන්න වග බලා ගන්න. ඇයි මම එහෙම කියන්නේ? ඔබට මේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ ගැන සිතේ පැහැදීමක් ඇති වුණේ ඉබේ නෙමෙයි. පෙර මහා පිනක් සිද්ධ කරපු නිසා, සසර පින් කරපු නිසාමයි බුදුරජාණන් වහන්සේ ගැන ওই හදවතේ ওই ආදරබර හැඟීම පහළ වෙලා තියෙන්නේ. ඔබට කොච්චර හදවතට සිසිලසක්ද බලන්න. බුදුරජාණන් වහන්සේ සිහි වෙන මොහොතක් පාසා පාළුවක් දැනෙන්නේ නැහැ, තනිකමක් දැනෙන්නේ නැහැ, බයක් දැනෙන්නේ නැහැ. කොච්චරනම් පිරිපුන් බවක් හදවතට දැනෙනවද? තනි වුණා කියලා දුකක් දැනෙන්නේ නැහැ. කවුරු නැති වුණත් දුකක් ඇති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන හිතනකොට මේ ඇති වෙලා තියෙන හිතේ ආධ්‍යාත්ම ශාන්තිය ශාන්ති පෙරහරක්සේ ලෝකෙට ලබා දෙන්න ඕන. ඒ උදෙසා තමයි ශාස්ත්‍රෝන් වහන්සේ ගැන, බුදුරජාණන් වහන්සේ ගැන ගුණ කියලා දීලා ඔබේ සමීපචාරින් සියලු දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේ වටිනාකම කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේගේ ගුණ ටික කියා දෙන්න. ඔබේ දරුවට බහතෝරන වයසේ වෙන මොනවා නොකලත් කමක් නැහැ. මෙන්න මේම මහේ ශාක්‍ය විරාගී මුනිවරයෙක් ලෝකෙට පහළ වුණා කියන පාඩම ඔවුන්ට තේරුම් යන ආකාරයෙන් කියලා දෙන්න. ඒ බුදුරජාණන් වහන්සේ ආසාවන් පස්සේ හඹා ගියේ නැහැ. කාටත් මෙත්සිත පැවැත්තුවා. මෙහෙම කියලා දෙනකොට කුඩා දරුවෝ වුණත් තේරුම් ගන්නවනේ. වෛර කරන්න, ද්වේෂ කරන්න, ක්‍රෝධ කරන්න බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් උනේ නැහැ. මෙහෙම කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේට මේ ලෝකෙ කිසිම තැනක වැටහිච්ච නැති, තේරුම් ගන්න බැරි වෙච්ච දෙයක් නැහෙනේ. හැමදේම අවබෝධ කරා සියල්ලම දන්නවා. පුංචි දරුවන්ට කියලා දෙන්න ඔබ සරණ ගිය බුදුරජාණන් වහන්සේට පුළුවන් මේ මහ පොළොවේ අපි ඇවිදගෙන යනවා වගේ අහසට පැන නැගිලා අහසින් ගමන් කරන්න. එතකොට ඒ පුංචි හිත්වල ඒ පණිවිඩය සටහන් වෙනවා. ඒ පුංචි පුතා පුංචි දුව ටිකෙන් ටික උස්මහත් වෙනකොට ඔබ කියා දුන්
ඒ කාරණය ඒ අත්තන්ගේ හදවත් වල සටහන් වෙලා බුදුරජාණන් වහන්සේ කියන පාඩම හොඳට හිතේ ලැබුම් අරගෙන කවදාකවත් වැරද්දක් කරන්නේ නැහැ. යම් වෙලාවක හැඟීම් පාලනයක් නැති වෙලා පුංචි හරි වැරද්දක් සිද්ධ වෙන්න ගියා. ඔවුන්ට නැවත මතක් වෙනවා ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන. ඔබ කියා දෙන්න නාලාගිරි හස්තිරාජය භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට දුවගෙන ආවා. මහ පොළව සොලවමින් බුදුරජාණන් වහන්සේ මහා මෙත්සිත පතුරවල ඒ හස්තිරාජ දමනය කළා. ඔහු දනින් වැටිලා සොඬවැල සිරිපතුල් අභියස තැන්පත් කරලා වන්දනා කළා. මේ කාරණේ කියලා දෙන්න. අඟුලිමාල නම් වූ දරුණු මිනිමරුවෙක් හිටියා ඒ කාලේ. බුදුරජාණන් වහන්සේ ඔහු සොයාගෙන වනාරණට වැඩම කළා. බොහෝ දෙනෙක් ප්‍රකාශ කළා යන්න එපා භාග්‍යවතුන් වහන්සේ. ලුද්ධෝ ලෝහිතපානී අතේ ලේ තැවරිච්ච මහා සොරෙක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සිනහමුස මුහුණින් වනාරණට වැඩම කරලා අඟුලිමාල අභිමුවට අභීතව නිර්භය වේශ විලාසයෙන් වැඩම කරලා හිතෝ අහං අඟුලිමාල සබ්බදා අඟුලිමාල මම මුළු සසර ගමනම නතර කළා. සියලු කෙලෙසුන් ජයගෙන උපශාන්ත බවට පත් වෙලා ඉන්නේ. ඔබත් සැනසෙන්න. ඔය කඩුව අතහරින්න. ඔය දුනුහි අතහරින්න. ලෙයින් ආයුධයෙන් ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න එපා. මගේ ශාසනයට ඔබ එන්න. ලෝකයක් ඔබව පිළිකුල් කරාට මා ඔබ කිසිදාක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔබේ හදවතේ විරාගී සැනසෙල්ලට ලෝතුරු සැනසෙල්ලට සංසාර දුකෙන් අත මිදීම පිණිස වමනා කරන පුණ්‍ය බීජය තැන්පත් වෙලා තියෙනවා. ලෝකේ කාටවත් ඒ දේ පේන්නේ නැහැ අඟුලිමාල. මට ඒ දේ පේනවා. ඔබ මට සවන් දෙන්න. බුදුරජාණන් වහන්සේගෙන් ඇසිච්ච දයාබර වදන් වල හමුවේ බොහෝ කාලයක් නොමග ගිහිල්ලා හිටපු අඟුලිමාලගේ හදවත වෙඬරු පිටක් සදිසිව වුණානේ. මේ කරුණ කියා දුන්නට පස්සේ ඔබේ දරුවෝ තේරුම් ගනීවි බුදුරජාණන් වහන්සේ ගැන. ඒ භාග්‍යවතුන් වහන්සේ වනාරණක ලුම්බිනී සල්වනේ මල් සුවඳේ මේ ලෝකෙට මහ පොළොවට වැඩම කළා. තුරුසෙවණේ වනවදුලේම බුද්ධගයා පින්බිමේ ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වුණා. 45 අවුරුද්දක් ඇවෑමෙන් උපවත්තන ශාල වනෝද්‍යානයේදී පිරිනිවී සැනසුණා. ලෝකෙට පරමාදර්ශයක් ලබා දුන් මහේසාක්‍ය චක්‍රවර්ති රජකුමරකුගේ ඉතිහාසය බලන්න කොච්චර ලස්සනද. ඒ බුදුබදින් රැස් විහිදෙනවා. ව්‍යාම ප්‍රභාව, අසීති හස්ත ප්‍රභාව, අනන්ත ප්‍රභාව, ෂඩ්වර්ණ බුද්ධ රශ්මිමාලා මෙව ඔබේ දරුවන්ට කියා දෙන්න. බුදුරජාණන් වහන්සේ ගැන චිත්ත රූපම වෙන ආකාරයෙන් ඔබේ දරුවෝ මේ දේවල් ඉගෙන ගත්තොත් කිසිදාක ඔවුන් නැවත දුකට වැටෙන්නේ නැහැ. වෙන මොන දේ කියලා දුන්නත් වැඩක් නැහැ. මොන අධ්‍යාපනය ලබා දුන්නත් වැඩක් නැහැ. මොන දායාදය ලබා දුන්නත් වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවය ඔවුන්ගේ හදවත්වල ඇති කලේ නැත්නම් එනිසා එදා දිව්‍ය කුමාරයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී ප්‍රකාශ කළේ ස්වාමීනි යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේට ගරු කරනවා නම් යා පිරිහෙන්නේ නැහැ කියලා. පින්වතුනි සාරිපුත්ත ස්වාමීන් වහන්සේ වෙලාවි ප්‍රකාශ කරනවා ස්වාමීනි යේ චඤ්ඤේ භික්ඛු සත්ථෝගාරවා තේසංච වන්නම් භනති. ශ්‍රද්ධාවන්තයාගේ හැසිරීම බලන්න. ශාස්ත්‍රෝන් වහන්සේට ගරු කරන යම් ස්වාමින් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් කට පුරවල ඔහුගේ ගුණ කියනවා. ඔහුට දෝෂාරෝපණය කරන්නේ නැහැ. භූතං තච්ඡං කාලේන ඔහුගේ තියෙන ගුණ මතු කරලා කියලා දෙනවා. බලන්න අසවල් ස්වාමින් වහන්සේ, අසවල් උපාසකතුමා, අසවල් උපාසිකාව මොනතරම් ගෞරවයකින්ද හැසිරෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන. මෙහෙම කියලා දෙනකොට ශ්‍රද්ධාව නම් වූ ශාස්ත්‍ර ගෞරවය නම් වූ ආධ්‍යාත්මික බල ශක්තිය ඔවුන්ගේ හදවත් අතරින් ව්‍යාප්ත වෙලා යනවා. හදවත් අතරින් සිත් අතරින් හමාගෙන යනකොට ශ්‍රද්ධා ශක්තිය, ශ්‍රද්ධා බලය, ශ්‍රද්ධා පවන, ශ්‍රද්ධාව නම් වූ අමධාරාව හැම හදවතක්ම සුවපත් වෙනවා. ආවේග පාලනය වෙනවා. වෛර කරන්න හිතෙන්නේ නැහැ. ක්‍රෝධ කරන්න හිතෙන්නේ නැහැ. එකට එක කරන්න හිතෙන්නේ නැහැ. නපුරු වචන කතා කරන්න හිතෙන්නේ නැහැ. අනිත්‍ය ලක්ෂණේ වැටහෙන්න පටන් ගන්නවා. දුක්ඛ ලක්ෂණේ වැටහෙන්න පටන් ගන්නවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්ම වලට රැවටෙන්නේ නැහැ. මුලා වෙන්නේ නැහැ. අඩු ආසාවන් නැතිව වැඩි සතුටක් ඇතිව ජීවත් වීමේ ක්‍රමවේදය ඔවුන්ට හසු වෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේට ගරු කරන කෙනාගේ ජීවිතය මොන තරම්නම් සුවපත් වෙනවද? බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සාරිපුත්ත ධර්මරාජයන් වහන්සේ
ප්‍රකාශ කරනවා අත්තනාච ධම්මගාරවෝ හෝති. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ තථාගතයන් වහන්සේගේ සිරි මුව මඩලින් වදාළ ධර්මය පිළිබඳව අප්‍රමාණ ගෞරවයක් ශ්‍රාවකයාගේ සිතේ ඇති කරගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළේ සැබෑ සත්‍යක්මයි. ලෝකේ සදා කල්හි පවතින සත්‍යය තථාගතයන් වහන්සේ විවර කළා, උඩුකුරු කළා, මතු කරලා දේශනා කළා. ඒ උතුම් ධර්මයේ පමණයි අපට සැනසීම. ඒ ධර්මයෙන් පමණයි සංසාර සාගරයෙන් සමුගන්නට පුළුවන්. සසර කියන්නේ බිහිසුණු සාගරයක් නම් ශ්‍රී සද්ධර්මයේ කියන්නේ ඒ සාගරයට දිය කළ ස්වර්ණමය නෞකාවක් වගේ. ඒ නෞකාවේ නියමුවානෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සංසාර සාගරයේ මැදින් මේ ගමන් කරන ස්වර්ණමය නෞකාව බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. ඒ ධර්මය ගැන හොඳට සිතේ පැහැදීමක් ඇති කරගන්නවා. බුදුරජාණන් වහන්සේ පා කියපු කිසි දෙයක් කරන්නේ නැහැ. ධර්මයට හැල්ලුවක් ඇතිවෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. බණ පදයක් අහනකොට, ධර්ම දේශනාවක් අහනකොට උස් ආසනවල මහා ආසනවල වාඩි වෙලා ඉන්නේ නැහැ. කුඩා පුටුවක්, කුඩා ආසනයක් පුළුවන් කෙනෙක් බිම වාඩි වෙලා නළලේ දෑත තබා ගන්න බැයි නම් අත් දෙක එකතු කරගෙන හිත ඇතුලෙන් සාදුකාර දිදී බණපදේ හිතට ගන්නවා. ධර්ම ගෞරවයෙන් ඇති වෙන්නේ මේ ජීවිතයේ විපාක ලැබෙන ධර්මයක් මේ උතුම් ධර්මය. අපව අපා දුකින් මුදවන ධර්මයක් මේ උතුම් ධර්මය. දෙව්ලොවට බඹලොවට ගෙන යන උතුම් මාවතක් තථාගත ධර්මය. මෙහෙම සිහි කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ අතිශාන්ත නිවනට පමුණුවන මහවත තථාගත ධර්මයයි. පව්මල ධෝවණය කරලා කුසල සුවඳින් හදගැබ පුරවාලන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මයයි. මේ ධර්මයේ මටත් හොඳයි. දෙවි මිනිසුන් සහිත ලෝකයේ පිළිගත් කාශ්‍යකෝසල අංග මගදාදී මහා රාජධානීන්හි රජවරු පිළිගත් තිටුවරු මහේශාක්‍ය උතුමෝ පිළිගත් මේ උතුම් ධර්මයෙන් මමත් සැනසෙනවා. මෙහෙම හිතලා ධර්මයේ ගැන අපමණ ගෞරවයක් ඇති කරගන්නවා. ධර්ම ගෞරවේ නැති අයගේ හිතවල ධර්ම ගෞරවේ කරුණාවෙන් නැති කරනවා. කිසි වෙලාවක ගැටෙන්න හොඳ නැහැ. ධර්ම ගෞරවේ නැති උන් පිළිබඳව අනුකම්පාව දක්වන්නට ඕන. නැති උදවියට ධර්ම ගෞරවේ ඇතිවන විදිහට අපි අපේ ජීවිත වලින් කටයුතු කරලා පෙන්වන්නට ඕන. ඔබේ ජීවිතයේ ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් මේ උතුම් ධර්මයේ පිළිබඳව අප්‍රමාණ ගෞරවයක් තියෙනවා නම් ඔබ ලෝකේ කාටත් වඩා ඉවසන කෙනෙක් වෙන්න ඕන. අනිත් අය ගැටෙද්දී ඔබ නොගැටී ඉන්නට ඕන. අනිත් අය හඬද්දී ඔබ නොහඬා ඉන්න පුළුවන් වෙන්න ඕන. අනිත් අය එකට එක කරද්දී ඔබ එකට එක නොකරන කෙනෙක් වෙන්න ඕන. අනිත් අය මසුරුකම් ඉරිසියාකම් කරද්දී ඔබ මසුරුකම ඊර්ෂ්‍යාව අතහරින්න ඕන. අනිත් අය මිනිස් ජීවිතය නැති නාස්ති කරගනිද්දී ඔබ මිනිස් ජීවිතේ උදාර අරුතක් සම්පාදනය කරන්න ඕන. කොහොමද මේ උතුම් බුදුබණ ජීවිතයට ගලපාගෙන බලන්න කොච්චර දේවල් කරන්න තියෙනවද? තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම මාවතට ආපු කෙනෙකුට එක තත්පරයක්වත් අහක යවන්නට නැහැ. සැබවින්ම පින්වතුනි, ඔබට වැටහුණොතින් බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ශාසනයේ වටිනාකම ඔබට මේ ජීවිතේ වෙන බාහිර දේවල් වෙනුවෙන් කල් මරන්න වෙලාවක් ඇත්තේම නැහැ. ජීවත් වෙන්නට උවමනා කරන රැකිරක්ෂා ඒ දේවල් කරන්න ඕන තමයි. ඒ හැම දෙයක්ම සිද්ධ කරන්නේ ඔබ කුමක් උදෙසාද? තථාගත ධර්මය සම්පූර්ණ කරගන්න, වඩා ගන්නට පසුබිමක් උවමනා නිසා පමණයි. ඔබ ජීවත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීම උදෙසා මිසක් ඔබ ජීවත් වෙන්නේ රැකියාවම කරන්න නෙමෙයි. ඔබ ජීවත් වෙන්නේ ධනය හම්බ කරන්නම නෙමෙයි. ඔබ ජීවත් වෙන්නේ අසකන නාසය පිනවන්න නෙමෙයි. මේ ධර්මයට ආපු දවසේ ඔබට ඒ දේ වැටහෙනවා. ඔබ ජීවත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීම වෙනුවෙන්මයි කියලා යම් කෙනෙක් හිතුවොත් අන්නේ මොහොතේ පටන් ඥාන දර්ශනයේ ටිකෙන් ටික හදවතේ පහළ වෙනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්නට කලමනා දේවල් අතර ශ්‍රද්ධා බලය, ශ්‍රද්ධා ශක්තිය දියුණු කිරීම තරම් මහෝපකාර වෙන බලවේගයක් නැති තරම් ශ්‍රද්ධාව වැඩෙනකොට සියලු කුසල ධර්මයෝ එකාවන්ව වැඩෙනවා. ශ්‍රද්ධාව තියෙන කෙනා සිල් රකින්නවාමයි. ශ්‍රද්ධාව තියෙන කෙනා පවට බය වෙනවාමයි. ශ්‍රද්ධාව තියෙන කෙනෙක් දන් දෙනවාමයි. ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට බුදු ගුණ වැටහෙනවාමයි. ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට මේ බුද්ධ ශාසනය හැම ලාභයක්ම ලැබෙනවා.
මේ ඔබ අදහා ගන්න බුදුරජාණන් වහන්සේ ගැන අසීමිත ශ්‍රද්ධාවෙන්, ධර්මයේ ගැන අසීමිත ශ්‍රද්ධාවෙන්. එබැගේ ශ්‍රද්ධාවක් නැති අය මේ ධර්ම මාවතට ඇදලා ගන්නට ඕන. හැබැයි අනුකම්පාවෙන්, අවියායුධයෙන් නෙමෙයි, නපුරු වදන් වලකින් නෙමෙයි, මිහිරි ආමන්ත්‍රණයෙන්, හෘදයාංගම වචන ටිකකින්, කාරණා තෝරා දෙන බුද්ධියෙන්, නුවණින් ඒ දේ කරනකොට ඔබ යන ගමනට, ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ගුණපිළිවෙත් සම්පාදනය කරන ගමන දැකලා බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේ වටා, ධර්මයේ වටා, සංඝ රත්නයේ වටා එකතු වෙනවා. අපි මේ ලෝකයට ආදරය කරනවා නම්, සැබවින්ම සමාජයට සේවයක් කරනවා නම්, සැබවින්ම මිනිස්කම අගයනවා නම්, උපන් රටට, උපන් ජාතියට සැබෑම අනුග්‍රහයක් සපයනවා නම්, කල යුත්තේ වෙන කුමක්වත් නෙමෙයි, බුදුරජාණන් වහන්සේ ගැන කියා දීම, ධර්ම රත්නය ගැන කියා දීම. ඉන් අනතුරුව සංඝ රත්නය පිළිබඳව දැඩි ගෞරවයකින් කටයුතු කරන්න ඕන. මහා සංඝ රත්නය කියන්නේ ජාතියක මුල දේවතාවරු. එදා මෙදා තුර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවුරුදු 2563කට ආසන්න කාලයක් දැන් වෙනකම්ම පවත්වාගෙන ආවේ පරපුරෙන් පරපුරට, කසාවත් දරාගෙන බ්‍රහ්මචාරී ජීවිතයට පන පොවපු උතුමන් වහන්සේලානේ. ඒ උතුමන් නොසිටින්නට අද මේ ධර්ම කතාව ඔබට හෙන්නෙත් නැහැ, මට හෙන්නෙත් නැහැ. ඔබ මේව සිහි කරන්න. කෘතවේදීත්වයෙන් තොර වෙච්ච කිසිම තැනක දියුණුවක් නැහෙනේ. කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. කලගුණ සලකන අය ලෝකේ දුර්ලභයිනේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හොඳට කලගුණ දන්නවා. සාරිපුත්ත ධර්මසේනාධිපති ස්වාමින් වහන්සේ සතපෙන වෙලාවට හැමදාකම අස්සජි ස්වාමින් වහන්සේ වැඩ ඉන්න දිශාවට নমස්කාර කරනවා. පසංග පිහිටවල වන්දනා කරනවා. ගහක් යට සැතපුණත්, කුටි සෙනසුනක සැතපුණත්, සැතපෙන්න කලින් ඒ දිශාව බලනවා. නුවණින් බලලා ඉන්න දිශාව සලකලා ඒ පැත්තට හිස දාලා තමයි සැතපෙන්නේ. බලන්න මොනතරම් ගෞරවයක් තිබුණාද, ගුරු ගෞරවයක්, ධර්ම ගෞරවයක්. මට ඉස්සෙල්ලාම බණපදේ කියලා දුන්නේ මේ උතුමන් වහන්සේනේ කියන අප්‍රමාණ ගෞරවයේ හදවතේ තිබුණා. එය නැති වෙන්නට මේ ශාසනය කිසිදාක දියුණුවක් ලැබෙන්නේ නැහැ. මේව ඔබ හොඳට සිහි කරන්න. මේ මූලික ගුණ ධර්ම ටික හදවත්හි පුරවා ගන්න. පිරෙන්නේ කවදාකවත්. දවසින් දවස නුවණ වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝ රත්නය ගැන අපම්මන ගෞරවය හිතේ දරාගෙන ඒ ගෞරවේ නැති අයට ඒ ගෞරවය ඇති කරන්නට ඔබ කටයුතු කරන්නට ඕන. එහෙම කටයුතු කරමින් තම ජීවිතය තුලින් ධර්මය මූර්තිමත් කරලා පෙන්වන්නත් ඕන. කොහොමද එහෙම කරන්නේ? ඔබ සිල්වත් වෙන්න ඕන. ඊළඟට සාරිපුත්ත ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේට ඇසෙනසේ මොකක්ද ප්‍රකාශ කළේ? සික්ඛාගාරවෝ හෝති. ස්වාමීනි, මේ ශාසනයේ ශ්‍රාවකයා සීලයට අපමණ ගරු කරනවා. කිසිම හේතුවකින් රහසේ හෝ වේවා, එලිපිට හෝ වේවා, ඔබ සමාදන් වෙච්ච සීලය paludu වෙන්න තියන්නේ නැහැ ජීවිතය නිසාවත්. මට එහෙම කියද්දී මතක් වෙනවා මහා වත්තනි කියන වනාන්තරයේ සොරමුලකට හසු වූ එක ස්වාමින් වහන්සේ නම. ඒ සොරමුලේ හොරු විසින් මොකද කරන්නේ? අත්පා ගැට ගහලා වනාන්තරේ තනි කරලා දාලා යනවා. ඇයි අත්පා ගැට ගැසුවේ? මේ භික්ෂුව වනාන්තරයෙන් එළියට ගිහිල්ලා ගම්වානවල ඉන්න මිනිසුන්ට මේ වනාරණේ සොරු ඉන්නවා කියලා කිව්වොත් අපට බැරි වෙනවා අපේ සොරකම දිගට කරගෙන යන්න. මෙහෙම කල්පනා කරලා මේ ස්වාමින් වහන්සේගේ දෑත දෙපා අමු වැල් වලින් ගැට ගහලා යන්න ගියා. ස්වාමින් වහන්සේට හැකියාව තිබුණා මේ අමු වැල් කඩලා දත් වලින් හපලා අත්පා ගැට ගසලා තියෙන ඒ බැඳුම් ලිහලා සුවසේ ගමන් කරන්න. නමුත් පැලවෙන જાතියක්, පැලවෙන වැලක් වේවා, මුලක් වේවා, බීජයක් වේවා, කප්පියම් කිරීමකින් තොරව යම්කිසි වික්ෂුන් වහන්සේ නමක් උපසම්පදා තුවාල කළොත්, ඇඩුවොත්, තැළුවොත් ආපත්‍යක් සිද්ධ වෙනවා. භෝතගාම පාතව්‍යතාය පාචිත්‍යං කියලයි ඒ ආපත්‍ය බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ ස්වාමින් වහන්සේට අපමණ ගෞරවයක් තියෙනවා සීලය ගැන. මේ ආපත්‍ය මහා ලොකු ආපත්‍යක් නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ එපා කියපු දෙයක් වේනම්, පනවන ලද කුඩා ශික්ෂාපදයක් වේවා, මහා ශික්ෂාපදයක් වේවා, දිවි හිමියෙන් මේ ශික්ෂාපදේ කඩන්නේ නැහැ ශ්‍රාවකයෝ. ජීවිතේ නිසාවත් කඩන්නේ නැහැ. අප ගැන භාග්‍යවතුන් වහන්සේ මහා පුදුම විශ්වාසයක් තියුවානේ.
යම් මම ශාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං තම් මම ශාවකා ජීවිත හේතුම් පිනාතික්කමන්ති කියලා. මගේ ශ්‍රාවකයෝ මා පැන වූ ශික්ෂාපද දිවිහිමියෙන් කඩන්නේ නැහැ කියලායි අපි ගැන වදාළේ. ඒ විශ්වාසය හැමදාම සුරක්ෂිත කරමින් ගෞරවයෙන් සීලය ආරක්ෂා කරන්නට ඕන. එදා ඒ ස්වාමින් වහන්සේ ඒ විදියට වනාන්තරයේ වැතිරලා ඉන්නවා. දින ගාණක් निराහාරව. ඔහොම ඉන්නකොට ධර්මයේ සීකරමින් ඉන්නේ. හැම වෙලාවකම විදර්ශනා මානසිකාරයකින් ගත කරන්නේ. ජීවිතය අතහැරලා විදර්ශනාව වැඩුවා. ලැබුගින්නක් ඇවිල්ලා ස්වාමින් වහන්සේගේ ශරීරයේ පිච්චිලා අපවත් වෙද්දී ඒ උතුමන් වහන්සේ අනාගාමී වෙලා බ්‍රහ්ම ලෝකෙ ගියා. අර වැල් ටික කඩලා දාලා උන්වහන්සේ යන්න ගියා නම් තවත් අදටත් දුගතියකට වැටෙන්න තිබුණා. එනිසා සීලයට දැඩි ගෞරවයක් තියෙනවා. සීල් රකින්නේ නැති අය සීලේ පිහිටවන්න ඕනි. සීලෙහි පිහිටවන්නට නම් බලහත්කාරයෙන් බෑ. අපේ ජීවිතවලින් සීලය ආරක්ෂා කරලා පෙන්වන්නට ඕන. ඉන්ද්‍රිය සංවර වශයෙන්, ප්‍රාතිමෝක්ෂ සංවර වශයෙන් සීලේ ප්‍රභේදයන් තියෙනවනේ. ගිහි ගෙදරක ඉන්න කෙනෙක් නම් පංච සීලය හොඳට ආරක්ෂා කරලා පෙන්වනවා. අභිමානයෙන් එතකොට ඔහුට කතා කරන්නට පුළුවන්. මම දැන් සිල්වතෙක් කියලා. තමනුත් සිල්වත් වෙලා දුස්සීල අය සීලයක පිහිටුවලා යම් කිසි කෙනෙක් කරුණාවෙන් මෛත්‍රියෙන් මේ සමාජය හැසිරෙනවා නම් අතිරෝචති පඤ්ඤාය. එයා ප්‍රඥාවෙන් බබලනවා. බුදුරජාණන් වහන්සේ ඔබට ලබා දුන් තැන ඔබ ලබා ගන්න. බුදුරජාණන් වහන්සේ ඔබ ඔසවා තැබුවේ මහා මඩ ගොහරුවකින්. හරියට ඔබ ගැන බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කළේ? යථා සංඛාර ධානස්මින් උජ්ජිතස්මින් මහා පතේ පදුමං තත්ථ ජායේත සුචි ගන්ධං මනෝරමං. හරියට සුපිපි සුවඳ පියුමක් මඩ ගොහරුවක පිපිලා මඩ ගොහරුවේ නොගෑවී තියෙනවා වගේ මගේ ශ්‍රාවකයෝ අන්ධ මන්ද වූ ලෝකයේ මම මුලා වූ මිසදිටුගත් ලෝකයේ සම්මා දිට්ඨියේ පිහිටලා ධර්ම මාර්ගයට පැමිණිලා කටයුතු කරනවා කියලයි ඔබ ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ. බුදුරජාණන් වහන්සේ ඔබ හෙළ පියුමක් බඳු උපාසකවරයෙක් කියලා ප්‍රකාශ කළා නම්, හෙළ පියුමක් බඳු උපාසිකාවක් කියලා ප්‍රකාශ කළා නම්, දේශනා කළා නම් ඒ ගෞරවණීය තත්වය ඇති කරගන්න ඔබ වෙහෙසෙන්න. එය මෙලොවටත් හොඳයි, පරලොවටත් හොඳයි, නිවන දක්වාම හොඳයි. ඉන් අනතුරුව සාරිපුත්ත ස්වාමීන් වහන්සේ වදාරනවා සමාධියටත් ගෞරව කරනවා. සීලේ පිහිටන්නේ සමාධිය වඩන්නනේ. නීවරණ ධර්ම සංසිඳුවන අනුසති භාවනා, ඒ වගේම සමත භාවනා, විදර්ශනා භාවනා, සමසතලිස් කර්මස්ථානයන් සමතමේ වශයෙන්. ඉන් අනතුරුව විදර්ශනා භාවනා. මේ ශාසනය මොන තරම් දෙයක් කරන්න තියෙනවද? මෙහෙම භාවනාවක් ප්‍රගුණ කරනකොට සමාධිය ඇති වෙනවා. ඒ සමාධිය පිළිබඳව එයා බලාපොරොත්තු තියාගෙන සමාධිය වැඩෙන ආකාරයෙන් තම සීලය හසුරුවා ගන්නවා, සිල්වත් ජීවිතය හසුරුවා ගන්නවා. එතකොට සමාධි සුවය ලැබෙනවා. පින්වතුනි, මේවා මේ ජීවිතේ විතරයි කරන්න ලැබෙන්නේ. දුගතියක ගියාම කරන්න ලැබෙන්නේ නැහනේ. එනිසා අප්‍රමාදීව දිනකට කුඩා වේලාවක් නමුත් ගත්ත නොසොල්වා තබාගෙන භාවනාවකට හැම වෙලාවකම කාලයක් වෙන් කරගන්න. හැම දවසකම භාවනාවකින් තොරව ගතවන ජීවිතයේ හිස් ජීවිතයක්. භාවනාවෙන් තොරව තථාගතයන් වහන්සේගේ වටිනාකම වැටහෙන්නේ නැහැ. දවසකට පැය භාගයක් නමුත් වෙලාවක් වෙන් කරගන්නම වෙනවා මේ උතුම් ධර්මයේ රසය ලබන්න. එනිසා සමාධියට ගරු කරන බව මේවා විස්තර වශයෙන් කියන්නට ඕන කාරණා. ඊළඟට සුවච වීම කියන දේ අහනවා. කවුරු කියන දේද? කල්යාණ මිත්‍රයා කියන දේ. සත්පුරුෂයා කියන දේ අහනවා. අසත්පුරුෂයා කියන දේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියන දේ අහනවා. ඒකට කියනවා සුවච වීම කියලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියා දෙන දේ බොහෝම ගෞරවයෙන් අහනවා. හිසපාත් කරලා අහනවා. වන්දනා කරගෙන අහනවා. ඒ විදිහටම ජීවිතේ කටයුතු කරනවා. ඔබ හිතන්නට ඕනි, අහං කිංචන ජානාමි භගවා සබ්බං ජානාති. මම මොකුත් දන්න කෙනෙක් නෙමෙයි. මා සරණ ගිය බුදුරජාණන් වහන්සේ සියල්ලම දන්නා කෙනෙක්. ඒ භාග්‍යවතුන් වහන්සේ යමක් වදාලා නම් මට ඒ ගැන ආයෙ විමසන්න දෙයක් නැහැ. මම ඒ දේ විදිහටම මගේ ජීවිතේ ක්‍රියාත්මක කරනවා. බුදුරජාණන් වහන්සේ විතරාගී, විත දෝෂී, විත මොහි හැම පව්මල දුරු කරපු උතුමන් වහන්සේ. මමත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ලෙස කෙලෙසුන් ජය ගන්නට උත්සාහවත් වෙනවා. අන්න එහෙම හිතන්නට ඕන. එහෙම හිතලා සුවච කෙනෙක් වෙනවා. ස්වාමින් වහන්සේ කෙනෙක් නම් වැඩිහිටි ස්වාමින් වහන්සේලාගේ වචනයට අවනත වෙන්න ඕනි. එහෙම නැත්නම් පැවිදි ජීවිතයක් කවදාකවත් සාර්ථක වන්නේ නැහැ. ගිහිගෙදරක ඉන්න කෙනෙක් නම් මහා සංඝරත්නයට හිස නමලා ලබා දෙන අවවාද ගෞරවයෙන් පිළිගන්නට ඕන.
සංඝ රත්නය ඉක්මවා යන්නේ නැහැ කිසිදාක. මෙය දියුණුවට කාරණයක්මයි, පිළිහිමට කාරණයක් නෙමෙයි. ඊළඟ කාරණය තමයි කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන බව. වටිනාම කාරණයක්නේ. මේ හැමදේම ලැබෙන්නේ කල්යාණ මිත්‍රයා නිසානේ. බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියන පණිවිඩය, ධර්ම රත්නය සංඝ රත්නය පහළ වුණා කියන පණිවිඩය, මේ උතුම් බණ පදේ මේ හැමදේම ඔබට ඇහෙන්නේ කල්යාණ මිත්‍රයන්ගේ එකතුවකින්. එනිසා කල්යාණ මිත්‍රයෝ සොයා ඇසුරු කරන්න. කල්යාණ මිත්‍රයාට කිසිදාක පිටුපාන්න එපා. ඔව් ඉදිරිය අවංක වෙන්න. සැබෑ ස්වභාවය තමන්ගේ ප්‍රකට කරලා විවර කරලා ඒ අඩුපාඩු හදාගන්න විදිය කල්යාණ මිත්‍රයාගෙන් අහන්නට ඕන. කල්යාණ මිත්‍රයා හැම වෙලාවකම ඔබේ පුද්ගලිකත්වය ආරක්ෂා කරන්නට ඕන. ඔබව විවේචනය කරන්නේ නැහැ. කල්යාණ මිත්‍රයාගේ තිබිය යුතු ගුණ ධර්ම බුදුරජාණන් වහන්සේ වදාරනවා. පවට ලැජ්ජයි, පවට බයයි, සිල්වත්කම තියෙනවා. විවේචන, අනවශ්‍ය විදිහේ ਵਿਚාරයන්ට ඔහු බැසගන්නේ නැහැ. උපශාන්ත චරිතයක්, නපුරු වචන නැහැ. ආදර්ශී චරිතයක්. අන්නේ වගේ කල්යාණ මිත්‍රයෝ සොයා ඇසුරු කරන්න. ලෝකෙ කිසි කෙනෙක් පාප මිත්‍රයෙක් කියන්නේ ඉක්මන් වෙන්නත් හොඳ නැහැ. කිසිම මිනිසෙකුට දෝෂාරෝපණයන් එල්ල කිරීමෙන්, පාපියෙක් කියා කීමෙන් අපි දන්නේ නැහැ ඔහුගේ ජීවිතය කෙබඳු ගුණධර්ම වලින් පිරිච්ච එකක්ද කියලා. එනිසා පුද්ගල පරෝ පරියත්ත ඥානෙ හිමිවන්නේ තථාගතයන් වහන්සේට පමණයි. අද වැරදි කරන කෙනා හෙට නිවැරදි කෙනෙක් වෙන්න පුළුවන්. අද නිවැරදිව ජීවත් වන කෙනා හෙට වැරදිකාරයෙක් වෙන්න පුළුවන්. මග්ග ඵල ලැබලා තිබුණ නැත්නම් සීලයෙන් පිරිහෙන්න පුළුවන්. එනිසා බොහොම දයානුකම්පාවෙන් ලෝකෙ දිහා බලලා මිනිස් ජීවිතයට ආපු අපි හැමෝම එකම මවකගේ දරුවන් වගේ, එකම පියෙකුගේ දරුවන් වගේ ඕනෝන් දැස කරුණාබර හැඟීමෙන් බලන්න පුරුදු වුණොත් කාටතලින් ඔබේ ජීවිතේ මහ පුදුමාකාර දියුණුවක් ඇති වෙනවා. මේ මෙත්සිත ලෝකෙට දායාද කළ, කරුණාබර සිත ලෝකෙට දායාද කළ බුදුරජාණන් වහන්සේගෙන් ඔබට ඇසෙන අතිශයින් කාරුණික, අතිශයින් දයාබර, අතිශයින් ලයාන්විත, අතිශයින් ආදරණීය ඇමතීමක් මේ උතුම් ධර්මයට පිටුපාන්න එපා. බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවය ඔබේ හදවතේ පහළ වේවා. ධර්ම ගෞරවය පහළ වේවා. සංඝ ගෞරවය පහළ වේවා. සීලේ පිළිබඳව ගෞරවය පහළ වේවා. සමාධිය පිළිබඳව ගෞරවය පහළ වේවා. ඔබ සුවච කෙනෙක් වේවා. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන කෙනෙක් බවට පත් වේවා. මම මෙසේ ඔබට ආශිර්වාද කරනවා මේ උතුම් ධර්ම කතාව සමාප්ත කරන මොහොතේ. පින්වතුනි, එදා දිව්‍ය කුමාරයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ කාරණා ටික ප්‍රකාශ කළා. බුදු සිරිමුව මඩලින් සත්තු ගරු ධම්ම ගරු සංඝේච තිබ්බ ගාරවෝ සමාධි ගරු ආතාපි සික්ඛාය තිබ්බ ගාරවෝ කල්යාණ මිත්තෝ සුවචෝ සප්පතිස්සෝ සගාරවෝ අභම්බෝ පරිහානාය නිබ්බානස්සේව සම්තිකේ. මේ විදිහට සිරිමුව මඩලින්නේ දේශනා කළා. ඒ කරුණු ටිකයි ඔබට අදමා සිත්නෙත් අසපුවෙන් ඇසෙන මේ උතුම් ධර්ම කතාවේදී කියලා දුන්නේ. ජීවිතයට සම්බන්ධ කරගන්න බලන්න. මේ කරුණු ටික ඔබේ හදවතේ පිහිටියොත් ඔබ ලෝකෙට සත්පුරුෂයෙක්, දෙවියන්ගේ වැඳුම් ලබන කෙනෙක්, බ්‍රහ්මයන්ගේ වැඳුම් ලබන කෙනෙක්, මිනිස්කමට සැබෑ උත්තම අරුතක් සම්පාදනය කළ කෙනෙක්. ඔබ මිය දෙන්නේ මේ කරුණු තිබුණොත් හිස් අතින් නෙමෙයි. ඒකාන්තයෙන් මැරෙන මොහොතේ ඔබේ දැස ඉදිරියේ ඒ බුදුරජාණන් වහන්සේ මැවි පේනවා. යලි නොඇරෙන්නට දැස වැසෙනදා සම්බුදුරුව මගේ නෙතග මැවේවා. කවුරු නොසිටියත් මියැදෙන මොහොතේ බුදු සිරිපා මුල සිත පිහිටාවා. මෙහෙම හිතන්න හැමදාකම ඔබ තනි වෙන්නේ නැහැ. මේ ඇසූ උතුම් බණපදය අපරාජිත ලෙස මේ ජීවිතය ගත කරලා සසර දුකෙන් මිදෙන මොහොත දක්වාම අපරාජිතව ගමන් කරගන්නට උතුම් මඟ වියදමක් වේවා. මේ අසුණු ධර්ම කාරණා හදවතේ තැන්පත් වේවා. නැවත නැවත ජීවිතයට ගලපාගෙන බලමින් අඩුපාඩු අඩු කරගෙන ගුණ වැඩි කරගන්න, ගුණ සුවඳින් හදවත සුවඳවත් කරගන්න හැමෝටම වාසනාව ලැබේවා. පින්වතුනි, අද සිත්නෙත් අසපුවෙන් ඇසුණ මේ බණපදයේ ඔබට
දානීය පිණිස ලබා දුන්නේ අම්බලන්ගොඩ පටබැඳි මුල්ල මුහුදු වෙරළ පාරේ අංක 26න් 1B නිවසේ පදිංචි පී.එල්. ප්‍රේමදාස මහතා දූවරු බෑනාවරු ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ඒ අත්තු බලාපොරොත්තු වෙනවා පින් අනුමෝදන් කරන්න KW කුසුමාවතී මෑණියන්ගේ අප්‍රේල් 30 වෙනි දිනට යෙදුන තෙමස් පූර්ණ පින්කම නිමිති කරගෙන පින් අනුමෝදන් කරන්න. පී.එල්. ප්‍රේමදාස මහතාගේ පියාණන්ට වැඩිමහල් සොහොයුරියට පින් අනුමෝදන් කරන්න. කුසුමාවතී මහත්මියගේ පරලෝ සැපත් මාපියන්ට බෑනාවන අජිත් ප්‍රියන්ත කුමාර මහතාගේ පරලෝ සැපත් දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. පී උපුල් මහතාගේ දෙමව්පියන්ට හා වැඩිමහල් සොහොයුරියට පින් අනුමෝදන් කිරීමට බෑනාවන ජීවනාල් සමරවීර මහතාගේ සුජීවත්ව සිටින දෙමව්පියන්ට සෙත් පතන්නට බලාපොරොත්තු වෙනවා. විදේශගතව සිටින ජීවනාල් සමරජීව මහතාටත් ජීවන සමරජීව මහතාටත් සිරිපාල තවලම ගමගේ මහතාටත් ඉන්දික තවලම ගමගේ මහතාටත් ආශිර්වාද කරන්න. ඒ වගේම අසාන් චමිල්ක පුතුන්ට විදේශගතව සිටින සියලු ඥාතීන්ට සෙත් පතන්න බලාපොරොත්තු වෙනවා මේ උතුම් ධර්ම දාණය ලබා දීලා. ඒ වගේම මේ කාලේ ලෝකෙ පැතිරිලා යන වසංගත රෝගේ වහවහාම සමනීය වේවා කියන පිවිතුරු ප්‍රාර්ථනාවත් ඒ පින්වතුන්ලගේ හදවත්වල තබාගෙනයි මේ උතුම් ධර්ම දාණය ලබා දෙන්නට බැතිබර දායකත්වය දරුවේ. දේශනා කරපු ස්වාමින් වහන්සේට net fm කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාට ධර්මයේ ශ්‍රවණය කරපු හැමෝටම නිදුක් නිරෝගී සුව ලැබේවා කියන ප්‍රාර්ථනාව. අපි මෙතෙක් වෙලා රැස් කරගත් මේ සියලු ධර්ම ශක්තිය, පුණ්‍ය ශක්තිය ඒ නම් සඳහන් කළ නොකළ හැමෝටමත් සංදේව රජතුමාට, සතරවරම් දෙව් රාජවරුන්ට, දෙවියන් සහිත ලෝකයටම අයිති වේවා. අපි මේ පුංචි වෙලාවේ බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝ රත්නය ගැන, ජීවිතය ගැන අපේ හිත පිරිසුදු වන විදිහේ උතුම් ධර්ම කරුණු සාකච්ඡා කළා, කතා කළා. එමගින් ජනිත මහා පින දේශනාවෙන්, ශ්‍රවණයෙන්, සිත පැහැදීමෙන්, ශ්‍රද්ධාව මතුවීමෙන් මේ හැම ආකාරයකින්ම පහළ වූ කුසල සිත් පරම්පරාවේ අනුහස දෙවියන් සහිත ලෝකයට අනුමෝදන් වේවා කියලා ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් හැම හදවතකටම සහනයක් වේවා. සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. රන්වැලි මහා සෑ සමිඳුගේ අනුහසින්, ජයසිරි මා බෝ හාමුදුරුවන්ගේ අනුහසින්, දලඳා හාමුදුරුවන්ගේ අනුහසින් මේ මුළු රටටත් ජාතියටත් සෙතක් වේවා, ශාන්තියක් වේවා කියලා මම ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ඉරිදා සිටනේ තසපුව ධර්ම